හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද පසළොස්වක පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ බණහන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් අද උතුම් උපෝසත සීලයක සමාදන් වෙලා නිවෙස්වල ඉඳන් බණහන ඒ වගේම විහාරස්ථානවල පූජනීය පුණ්‍ය භූමි මත වැඩ සිටිමින් උතුම් උපෝසත සීලයක සමාදන් වෙලා ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ඒ වගේම යන්නේන ගමන් බස් එකක වෙන්න පුළුවන් වාහනයක ඉඳන් වෙන්න පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 1250ක සංඝ පිරිසක් සමග ප්‍රථම සංඝ සම්මේලනයේ පවත්වපු දවස. ඒ වගේම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරපු දවස. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා වන ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ඒ උතුම් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබිච්ච දවස. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අතහැරලා තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරයන් අතහැරපු දවස තමයි අද වගේ පුන් පොහෝ දවස. මේ වගේ ශාසනික කාරණා රැසක් යෙදෙන අද වගේ පුන් පොහෝ දවසක අපි බලමු මේ පෝය වැදගත්කමත් එක්ක එන සුවිශේෂී කාරණා රැසක් සමග අද මේ ධර්මානුශාසනාව ධර්මය අවබෝධ කරගත හැකි මහා පින්වන්ත ශ්‍රාවකයන්ගේ ස්වභාවය. පිංගතුනි, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒකා සංකේය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අසංකේය එහෙකුත් මහා කල්පවලින් තවත් ලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දසපාරමී ධර්මයන් සංසාරි පුරාම සම්පූර්ණ කරගෙන පාරමී පුරාගෙන ආපු ගමනක් අග්‍රශ්‍රාවක තනතුරු ලබන්. පිංගතුනි, ඔබ අහලා ඇති ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන බුදුරජාණන් වහන්සේලා බුදු කෙනෙක්ගේ නියත විවරණ ලබපු තැන ඉදං ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂය ඒ වගේම සද්ධාධික බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයේ පිණිස අටා සංකේය කල්පලක්ෂයකුත් වීරි අධික බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වයේ පිණිස සොළොසා සංකේය කල්පලක්ෂයකුත් දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස. ඒ තමයි නියත විවරණ ගත්ත තැන ඉදං සම්බුද්ධත්වයේ පිණිස බුද්ධ කාරක ධර්මයන් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතු කාලේ. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසේ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හැබැයි මේ කාලෙ නෙමේ, බුද්ධ ශූන්‍ය කාලවලයි පසේ බුදුවරු ලෝකෙ පහළ වෙන. උන්වහන්සේලා අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී හැටියට මේ දසපාරමී ධර්ම සසරි සම්පූර්ණ කරගෙනනවා. එහෙමනම් යම් කිසි කෙනෙක් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන වීරිය වඩන කෙනෙක් නම් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දසපාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි. හැබැයි බුද්ධත්වයේ පිණිස යන කෙනා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගයෙන්
තිස් ආකාරයකට දසපාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි ලෝතුරා බුද්ධත්වය පිණිස. බුදු පසේ බුදු ඊළඟට මහරහතන් වහන්සේලා අතර උන්වහන්සේලාගේ තනතුරු අනුව කාලී වෙනස්කම් තියෙනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂයයි ගැන අසංකේය එහෙකුත් කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරන. උපපාරමී පරමත්ත පාරමී ගැන විස්තරයක් සඳහන් වෙන්නේ. එතකොට පාරමී ධර්ම තමයි සම්පූර්ණ කරගත යුත්තේ උතුම් අරහත්තේ පිණිස පාරමී පුරාගෙන යන උතුම් ශ්‍රාවක මහරහතන් වහන්සේලා. ඒ අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අපි දන්නවා අපේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් ඒ උතුම් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා. මීට ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර තමයි පියවමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ විවරණ ගන්න. එතකොට එදා ඉදං දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා ලෝතුරා සම්බුද්ධත්වය පිරිස බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වෙන අය පාරමී උපපාරමී හැටියට සම්පූර්ණ කරා අරහත්වයට පත්වෙන අය දස පාරමී ධර්ම දස ආකාරයකට පාරමී හැටියට පමණක් සම්පූර්ණ කරගත්ත. පිංහතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා විදිහට දස පාරමී පුරාගෙන ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලේ මේ දෙන්න සසරි බොහෝ පින්කරගෙන පාරමී පුරාගෙන ඇවිල්ලා දිව්‍ය ලෝක ඉපදුනා. දෙව්ලොවි මනුලවටාව ඇවිල්ලා ඉපදුනා. එදා යාළුව දෙන්න තරුණ වයස පුංචි කාලේ ඉඳන් දැනාදුනන යාළුව දෙන්න මේ අයගේ ගිහි නම තමයි උපතිස්ස කෝලිත. උපතිස්ස කියන බොහෝම කුලවත් ඒ වෙනකොට තිබ මහාසාර බ්‍රාහ්මණ පවුලක රූපසාරී බැමිණිය තමයි මෑනියම් බවට පත් වනේ. එතකොට මේ බැමිණියගේ පුතෙක් හැටියට තමයි උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ පවුලි වැඩි මහල්ම කෙනා. ඊළඟට උපසේන මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ චාලා උපචාලා සිසූපචාලා කියලා නැගනිවරු තුන් දෙනෙක් ඉඳලා තියෙන ඔක්කොම පැවිදිවෙලා රහත් වුණා. බාලම කෙනා තමයි කදිර වනේ රේවත මහරහතන් වහන්සේ බවට පත්වන මේ ඔක්කෝම රහත් වුණ. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පවුලේ වැඩි මහල්ම කෙනා. එතකොට මේ උපතිස්ස ගිහි නම මේ උපතිස්සට යාළුවෙක් හිටියා කෝලිත. දෙන්න පුංචි කාලේ අර සංසාර පුරුද්ද. මේ දෙන්න තමයි පාරමී පුරාගෙන ඉන්නේ අග්‍රශ්‍රාවක තනතුර වෙනුවෙන් ඒකා සංකේය කල්පලක්ෂය. හැබැයි තරුණ කාලේ ඔබ කවුරුත් දන්නවා තරුණ වයස පංචකාමයන්ට හිත ඇදිලා යන කාලේ ඒ කාලේ නගරෙ තිබිලා තියෙන අද නාලන්දා කියලා හඳුන්වන නගරෙ තමයි එදා සාරිපුත්ත හාමුදුරන්ගේ මේ අයගේ උපන් ගම. මේ නගරෙ තියෙනවා අවුරුද්ධකට සැරයක් මේ විනෝද මේලාවක් වගේ ඒ කානිවල් කියලා කියන්නේ අන්නේ වගේ උත්සව රාත්‍රී කාලෙ පවා නැටුම් ගැයුම් වාදන ඒ කාලෙ කියලා තින්නේ ගිරග්ග සමප්පජ කියලා මේකට කියලා තියෙන. එතකොට මේ දෙන්න යාළුව දෙන්න ඉතින් මේ උත්සවේ දින ගැන ඉන්න බලන්න යන්න. ඉතින් පුංචි කාලේ ඉඳන් දෙන්න යනවා විනෝද වෙනවා අර නැටුම් ගැයුම් බලනවා. තරුණ වයසට එනකොට දැන් අර පෙර පින සංසාරික පින මෝරලා එන කාලේ එදත් මේ දෙන්න ගියා මේ උත්සවේ බලන්න. හැබැයි වෙනද වගේ ඉන්නේ මේ සංසාර පින මෝරලා නුවණ මෝරලා නිසි වයසට එනකොට එදා බලාගෙන හිටියෙත් අර වගේම නැටුම් ගැයුම් නටනවා විනෝද වෙනවා මේවා තමයි බලාගෙන හිටියේ. හැබැයි දෙන්නගෙම හිතට දැන් ඇති වෙනවා මොනවද අපි මේ බලන්න. මේ කෙලෙස් ඇති වෙනවා විතරක් නේද? ඇත්තටම මේකේ අර්ථයක් තියෙනවද? මොකක්ද අපි මේ බලාගෙන ඉන්න දේෙන් අපිට ඇති වෙන ප්‍රයෝජනේ? දැන් දෙන්නම නුවණින් විමසනවා. අර සංසාර පිනට යෝනිසෝ මනසිකාරය දෙනවා. මේ උත්සවයේ බලාගෙන ඉඳලා දෙන්නම ඉවර වෙලා කතා වුණා යහළුව ඇත්තටම අපි මොනවද මේ බලන්නේ? අපිට ජීවිතේ කිසිම අර්ථයක් තියෙනවද? අපි කවුරුත් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේවා බලාගෙන ඉඳලා අපිට කිසිම ගැලවීමක් තියෙනවද? අපි විමුක්තියක් හොයාගෙන යමු. දෙන්නගේම අදහස් ගැලපුණා. හොඳයි යාළුවෝ කියලා දැන් දෙන්නම
එතනින්ම පිටත් වුණා විමුක්තියක් හොයාගෙන යන්න. දෙන්න පිටත් වෙලා ඔහොම ගිහිල්ලා ඔහොම යනකොට දෙන්නට හම්බුණා. ඒ වෙනකොට තාපසාරාමය සංජය කියන පරිප්‍රාජකයාගේ තාපසාරාමේ 500ක පිරිසක් ඉන්නවා සංජයත් එක්ක. සංජය තමයි ශාස්තෘවරයෙක් හැටියට අර 500 දෙනාටම අවවාද අනුශාසනා කරන ගුරුවරයා. ඉතින් අර 500ම හිතාගෙන ඉන්නේ අනේ අපේ ශාස්තෘන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත කෙනෙක් සසර දුකින් මිදිච්ච කෙනෙක් කියලා හිතාගෙන අර හැමෝම වැඳගෙන අහගෙන ඉන්නවා. උපතිස්ස කෝලිතත් ගිහිල්ලා මේ 500ටම එකතු වුණා. එකතු වෙලා ඉතින් දැන් සංජය පරිබ්‍රාජකයා ළඟ කාලයක් වැඳගෙන ඔහුගේ අනුශාසනාව ඔහුගේ ඉගැන්වීම් පුරුදු කරගෙන හිටියා. දැන් ඔන්න බලන්න පිංගතුනි අපිට මේකෙන් එකක් තේරෙනවා. කොච්චර සසර පාරමී පුරලා තිබ්බත් මොනතරම් ධර්මාවබෝධයට පින තිබ්බත් අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පිරුම් පුරාගෙන ආපු කෙනෙක් වුණත් ඇහෙන්නේ අධර්මය නම් ඒ තුළ අවබෝධයක් ලැබෙන්නේ. දැන් මේ දෙන්න කාලයක් අහගෙන හිටිය අර සංජය පරිබ්‍රාජකයා කියලා දෙන දේවල් අහගෙන හිටිය දැන් මට අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි කියලා හිතාගෙන අහගෙන ඉන්නවා. කිසි අවබෝධයක් නෑ. අවසානයේ මේ දෙන්නම කතා වුණා අපි දැන් කාලයක් අපිට කිසිම ප්‍රයෝජනයක් නෑ මෙතන නම් හරියන්නේ. අපි බලාපොරොත්තු වෙන විමුක්තිය අපි බලාපොරොත්තු වෙන මාර්ගය අපිට මෙතනින් ලැබෙන්නේ. අපි මෙතනින් යන් විමුක්තියක් හොයාගෙන යන් දෙන්නම එතනින් පිටත් වුණා. ඔන්න දැන් සංජයගේ තැන අතහැරලා ගියා. ඔහොම ගිහිල්ලා පාරේ එකට ගිහිල්ලා යාළුවෝ දෙන්න ටික දුරක් ගිහින් කතා වුණා අපි දෙන්නම එක පාර යන්න නැතුව අපි පාරවල් දෙකකට බෙදිලා යන්න. කාට හරි ඉස්සරලා මාර්ගය හම්බෙන්න පුළුවන්. ධර්මය අපි හොයාගෙන යන විමුක්තිය නිවන් මඟ කාට හරි කෙනෙකුට මුලින් හම්බුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා යාට කියලා දෙනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දු වුණා. ඔයාට ඉස්සෙල්ලා හම්බුනොත් මං ඔයාව හොයාගෙන එන්නම්. ඔයාට ඉස්සෙල්ලා නිවන් මඟ හම්බුනොත් මාව හොයාගෙන ඇවිල්ලා අනේ මටත් මඟ පෙන්වන්න දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙකකට බෙදිලා ගියා. ඔහොම යනකොට ඔබ දන්නවා පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එදා ඉසිපතන මිගදාය පිම්බිමේදී ඇසලපොන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කරා. ඒ ධම්මචක්ක දේශනාවෙන් බණහලා පස්වක භික්ෂූන් වහන්සේලා සෝවාන් වුණා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍රයෙන් බණහලා රහත් වුණා. යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා එකතු වුණා. ඒ අයත් බණහලා රහත් වුණා. දැන් පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාවේ ගත කරා. රහතන් වහන්සේලා 69ක් ඉන්නවා දැන් ශ්‍රාවක පිරිස. මේ 69ක් මහරහතන් වහන්සේලා එක්ක පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වෙලා ඉසිපතන මිගදායි මූලගන්ධ කුටි විහාරේ මුලින්ම වැද හිටපු ගන්ධ කුටිය මූල ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරලා 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරා චරත භික්ඛවේ චාරිකා මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්න මිනිස්සුන්ට විතරක් නෙමේ දේව මනුස්සානම් දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්න. ඒ යන ගමනේ එක මගකින් දෙනමක් යන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. ඒ මගතොටේ හම්බෙන අයට ආදි කල්්‍යාන මජ්ජයේ කල්්‍යාන පරියෝසාන කල්්‍යාන මුල පිරිසිදු මැද පිරිසිදු අගත් පිරිසිදු මුල මැද අග කියන්නේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වේ. ඒක සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් ගිහිල්ල බණ කියන්න කියව. ගම් නියම් ගම්පුරා වැඩම කරමින් ඒ මිනිස්සුන්ට අර්ථ සහිතව තේරෙන විදිහට විස්තර කර කර පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසීති පිරිසිදු නිවන් මගම කියන්න කියලා 69ක්
චාරිකාව පිටත් කරා. තින් අර මහරහතන් වහන්සේලා 69 එක එක දිසාවල් වලට වෙන වෙනම පාරවල් වලින් තනියම මේ දහම් පණවිඩේ කියාගෙන විසිරිලා ගියා. ඔය යන පිරිස අතර පස්වක භික්ෂූන් වහන්සේලා ඔබ දන්නවා කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. අන්නේ අස්සජී කියන්නේ අර පස්වක භික්ෂූන් වහන්සේලාගෙන් පස්වෙනි මහරහතන් වහන්සේ, අස්සජී මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේ අර ගිහිල්ලා ওই තනියෙන් පාරක දැන් ඇවිදගෙන යනවා, මග කියාගෙන යනවා හම්බෙන අයට. ඔහොම යනකොට උපතිස්ස තරුණිය අර කෝලිතයි යාළුවෝ දෙන්න පාරේ දෙපැත්තට බෙදිලා යනකොට උපතිස්ස දැක්කා අස්සජී මහරහතන් වහන්සේව. උන්වහන්සේගේ ඉරියව් හරීම සාන්තයි, හරීම ප්‍රසන්නයි, බොහෝම තැම්පත්. උන්වහන්සේ පියවර තබමින් සාන්ත දමනය වෙච්ච නිවිච්ච ගමනකින් උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේගේ ඉරියව් දැක්ක ගමන් හිත පැහැදුනා. පුදුමාකාර පැහැදීමකින් බලාගෙන හිටිය මේ කෙනා නම් ඇත්තටම නිවිච්ච කෙනෙක්, යම් ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි. ඉක්මනට උන්වහන්සේගේ ඉරියව් බලාගෙන ඉඳලා හිත පැහැදිලා ගිහින් වන්දනා කරලා ගෞරව කරලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද ඔබ වහන්සේ පුරුදු කරන්නේ? ඔබ වහන්සේගේ ඉරියව් හරීම සාන්තයි, ඔබ වහන්සේ හරීම ප්‍රසන්නයි, ඔබ වහන්සේ නම් යමක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි. අනේ ඔබ වහන්සේලා දන්න දෙයක් තියෙනවා නම් මට ඒ දේ කරුණාවෙන් කියලා දෙන්න කියලා. ඒ වෙලාව දැන් බලන්න මහරහතන් වහන්සේලාගේ තියෙන නිහතමානීකම. දැන් මේ පෘථග්ජනෙක් නෙමෙයි, අස්සජී මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ මම ඔක්කොම දන්නවා වාඩි වෙන්න බණ අහන්න කියලා කියෝගෙන ගියේ නෑ. උන්වහන්සේ කියනවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ දිනවල මේ මොහොතේ වැඩ ඉන්නවා රජගහනුවර වේළුවනාරාමේ. මම ගොඩාක් ධර්මය නම් දන්නේ කිවන්න බලන්න නිහතමානීකම. මගේ ශාස්තෘන් වහන්සේ තමයි සියල්ල දන්නේ, බුදුරජාණන් වහන්සේ. හැබැයි මං උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ අවබෝධ කරගත්ත දේ මං හකුලෝල කියන්නක, බුදු කෙනෙක්ගේ ධර්මය මං වටහාගත්ත ධර්මය මං හකුලෝල කියන්න. අහගන්න කීව. දැන් උපතිසාර මහපාරිම වැඳගෙන බොහෝම සද්ධාවෙන් වැඳගෙන අහගෙන හිටිය. ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලා ඔය ගාථාව කියව. දැන් බලන්න ගාථාව පද 4ක් තියෙනවා. ඔය පද 4 ගාථාවෙන් පළවෙනි පද 2 ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. බලන්න සංසාර පින කොච්චරද කියලා. උපතිස්ස සෝවාන් ඵලයට පත් වුණා මහා පාරේ වැඳගෙන අස්සජී මහරහතන් වහන්සේගේ මේ ගාථාව ඇහුවේ. මේ ගාථාවේ තියෙන පටිච්ච සමුප්පාදය හකුලවල කියපු ගාථාව. යේ ධම්මා හේතුප්පබවා, යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවාද ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ හේතුව නිසයි මේ ධර්මය හටගන්න කියලා ඒ හේතුව දේශනා කරා. තේ සංචයෝ නිරෝධෝ, යම් හේතුවක් නිරුද්ධ වෙනවද ඵලය නිරුද්ධ වෙනවා. ඒ නිරෝධයත් තථාගතයන් වහන්සේ දේශනා කරා කියලා මේ හේතු ඵල නිරෝධය ගැන පටිච්ච සමුප්පාදේ හකුලෝලා කෙටියෙන් ගාථාවකින් දේශනා කරේ. ඒ ගාථාවේ කොටසක් ඇහෙනකොටම උතුම් සෝවාන් ඵලයට පත් වුණා. අන්න සද්ධර්මයේ තියෙන වටිනාකම. දැන් බලන්න පිංගතුනි, උපතිස්සයි කෝලිතයි දෙන්නම අර සංජය පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා කාලයක් වැඳගෙන අහගෙන හිටියා. අනේ අපිට දැන් අවබෝධ වේවි, අනේ අපිට දැන් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි කියලා හිතාගෙන අහගෙන හිටියා. හැබැයි අවබෝධ වුණේ නැහැ. ඇයි? ඒ සද්ධර්මයේ නෙමෙයි, බුදු කෙනෙකුගේ නිවැරදි ධර්මයක් නෙමෙයි. සංජයත් මොනවා හරි විමුක්තිය පිණිස මේකයි කියලා කියා හිටියා. අවබෝධ වුණේ නැහැ. එතන සද්ධර්මයේ නැති නිසා. හැබැයි අස්සජී මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මයේ දන්නේ, හැබැයි බුදුහාමුදුරන්ගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ මං හකුලෝලා කියන්න. කෙටියෙන් කිව්වේ. කෙටියෙන් කියපු දේ ගාථාවේ කොටසක් ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් වෙනවා කියන්නේ බුදුහාමුදුරු උපමාවකට පෙන්නවා, මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වඩා මේ කාම ලෝකයේම අධිපතිභාවයේ දරන
අධිපති භාවය ලබනවටත් වඩා මනුස්ස ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා. අර ගාථාවේ කොටසක් ඇහෙනකොට බුදුහාඳුර වැඩ ඉන්න තැන අහගත්තා, විස්තර දැනගත්තා. ඒ බණ අහලා අවබෝධ වෙනකොට මතක් වුණේ තමන්ගේ යාළුවා කෝලිත එකට මග ගියේ. දෙපැත්තකට බෙදිලා වෙන් වෙලා ගියා. කෝලිත හොයාගෙන පාරක් ගානේ කෝලිත ගියේ පාර දිගේ දුවගෙන ගියා. යනකොට කෝලිතත් ඈත දැක්කා. පාරක දුවගෙන ගිහිල්ලා යහළුව මට ධර්මය හම්බුණා කියව. දැන් බලන්න කෝලිතට බණ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි, රහතන් වහන්සේ නමක් නෙමෙයි, අඩු ගානේ පැවිද්දෙක්වත් නෙමෙයි. වෙනකොට තාම පැවිදි වෙලා නැහැ. තමන්ගේ යාළුවා කෝලිත වැඳගෙන අහගෙන අනේ මට ඒ උතුම් ධර්මයේ කියන්න කියලා අර මහා පාරෙම වැඳගෙන අහගෙන හිටියා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ඔය ගාථාව කියනකොටම මුළු ගාථාවේ පද 4 ඇහෙනකොටම කෝලිත සෝවාන් ඵලයට පත් වුණා. බලන සංසාර පින, පාරමී ශක්තිය, නිවරදි ධර්මයේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහුනොත් ඇහෙන්නේ නිවරදි ධර්මය නම් එක ගාථාවත් ඇති ධර්ම අවබෝධය ලබන්න. එහෙමනම් ඔබට තේරෙනවා සද්ධර්මයේ වටිනාකම කොච්චරද කියලා. අන්නේ නිසයි අධර්මය ඔබ කෙනෙකුට හිතෙනවා ආයතනත් ඉතින් ඔය පොඩ්ඩක් එහෙම වුණාට ඉතින් ඔය ධර්ම කරුණුම තමයි කියන්නේ. ඒවත් ඉතින් හොඳ දේවල් තමයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි නිවරදි බුද්ධ දේශනාවේ තියෙන බලය, වටිනාකම දැන් බලන්න කෝලිතට බණ කිව්වේ හාමුදුරුවෝ කෙනෙකුත් නෙමෙයි. උපතිස්ස අර අස්සජී මහරහතන් වහන්සේගෙන් අහපු ගාථාව ගිහින් කිව්වේ යහළුව මෙන්න මට ධර්මය හම්බුණා අහගන්න කියලා. පිරිසිදු ධර්මය ඇහෙන්නේ කාගෙන්ද? ඒ ධර්මය වෙනස් කරන්න නැතුව, විකෘති කරන්න නැතුව, තමන්ගේ වචන ඇතුල් කරන්න නැතුව නිවරදි බුද්ධ වචනයේ ශාස්ත්‍රු ගෞරවයෙන් නම් අපි කියන්නේ ඒ ධර්මයට තියෙනවා කෙනෙක්ව ධර්මාවබෝධය ලබලා දෙන දක්ෂතාවය. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බහයිනම්. මේ එක බණපදයක බුදු කෙනෙක්කුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගනම් බිහි කරන ශක්තිය තියෙනවා කියලා. එක බණපදය අහලා දහස් ගණන් රහත් වෙච්ච තැන් තියෙනවා. එක බුද්ධ දේශනාව අහලා ඉවර වෙනකොට දහස් ගනම් පිරිස උතුම් ධර්මාවබෝධය ලැබුවා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම සන්දිට්ඨික මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකයි ඕනම කාලයකට පොදු ධර්මයක්. අයි බුදුහාමුදුරන්ගේ කාලෙ විතරයි අදට මේක අදාළ නෑ. අද අපි ඉන්නේ මේ 21 වෙනි සියවල් එහෙම එකක් නෑ. ඒ නිසා එදත් එකයි අදත් එකයි අකාලිකයි. අනාගතයේ යමෙක් මේ ධර්මය අවබෝධ කරනවා නම් ඒත් මේ උතුම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ දීලා ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩීමෙන්මයි ඕපනයික ඕනම කෙනෙකුට තමා තුළට පමනවාගෙන බලන්න තියෙන්නේ. ඕපනයිකෝ තමා තුළින් දකින්න තියෙන. ඒහි පස්සෙක ඇවිල්ල බලන්න. ඕනම කෙනෙකුට ධර්මයට පැමිණිලා තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මය විමසලා බලන්න පුළුවන්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. නුවණ වැඩි කෙනා මේ ජීවිතයේ එක ගාථාව අහලා රහත් වෙනවා. ඊට ටිකක් අඩු කෙනා අනාගාමී වෙනවා. ඊටත් ටිකක් අඩු කෙනා නුවණ ප්‍රඥාව සකදාගාමී වෙනවා. ඊටත් අඩු කෙනා සෝවාන් වෙනවා. තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිංගතුනි, මේ ධර්මය කියන්නේ මහා පුදුම බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය මේ ධර්මයේ තුල ගැබ් වෙලා තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය, ඔබට හිතෙන්න පුළුවන් අනේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපි අසරණ වෙනවා, අපි තනි වෙනවා. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රූවරයෙකුගේ ධර්මයක් විතරයි නේද කියලා හිතෙන්න පුළුවන්. ආනන්ද එහෙම හිතන්න එපා.
අද රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුබලාට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්තෘරය තමයි මේ ධර්මයයි විනයයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් ධර්මස්කන්ධයක් දේශනා කරාද යම් විනයක් පැනෙව්වද ඒ ධර්ම විනය ශාස්තෘ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑව. එනිසා පිංගතුනි අපිට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය. ඒ ධර්ම විනය ගෞරවයෙන් ශාස්තෘත්වයේ තියාගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්ම මාර්ගය තුළ වරදින්නේ. දැන් උපතිස්ස කෝලිත දෙන්න සෝවාන් ඵලයට පත් වෙලා ධර්මයේ දෙන්නම දැන් සෝවාන් වෙලා ඉන්නේ. මේ දෙන්නම ගියා බලන්න කෘතගුණ කියන්නේ මේ දෙන්න කල්පනා කර අපි බුදුහාමුදුර ළඟට යන්න කලින් අනේ අපි කලින් ගිහිල් අර සංජය පරිබ්‍රාජකය ළඟ කාලයක් අහගෙන හිටියනේ මොනවා වුණත් අපි එතන්ට ගිහිලා කියමු නිවැරදි මාර්ගයක් තියෙනවා යන් කියලා ඒ අයට දැනුවත් කරමු. මේ දෙන්න ආයෙමත් ගියා සංජය පරිබ්‍රාජකයාගේ ආරාමයට. ගිහිල්ලා සංජය පරිබ්‍රාජකයට අර 500ක් දෙනාට කිව්වා බුදු කෙනෙක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ අන්න වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්නවා. අපි යම් කීවා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ධර්මය අහලා ධර්මය අවබෝධ කරමු. සංජය එතකොට කියනවා නෑ නෑ මම ශාස්තෘවරයෙක් හැටියට මේ ඉන්නේ මට මෙච්චර පිරිසක් ඉන්නවා. මාව පිළිගන්න ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මට පුළුවන් දැව තව කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ගිහිල්ලා. ඒ නිසා මට බෑ කිව්වා. අන්න මාන්නේ. එතකොට එයා හරි කියලා හිතාගත්ත 250ක පිරිසක් කිව්ව නෑ නෑ අපි අපේ ගුරුවරයා දාලා යන්නේ අපිට මෙයා හොඳයි කියලා 250ක් නතර වුණා. එතනින් 250ක් කිව්වා නෑ නෑ අපි එනවා කිව්වා. බුදු කෙනෙක් පහළ වෙලා නම් ශාස්තෘවරයෙක් පහළ වෙලා නම් අපිට ඕන විමුක්ති මාර්ගය අපි එනවා උපතිස්ස කෝලිත ඔයාලත් එක්ක අපිත් එනවා කියලා අර 500න් 250ක පිරිසක් එකතු වුණා. දැන් උපතිස්ස කෝලිත දෙන්න 250ක පිරිසක් යාළු පිරිසක් එක්ක යනවා වේළුවනාරා රජගහනුවරට ගිහිල්ලා වේළුවනාරාමයට යනවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා සමග එලිමහනේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට ඈතින් එනවා උපතිස්ස කෝලිත දෙන්න යාළුවෝ දෙන්න තව 250ක පිරිසක් යාළු පිරිසක් එක්ක ඈතින් එනවා. බුදුරජාණන් වහන්සේ ඈත තියාම සංඝයාට ශ්‍රී හස්තය දිගු කරලා පෙන්නනවා මහණෙනි. අර ඈතින් එන පිරිස අතර අර ඉදිරියෙන් එන දෙන්න මගේ බුද්ධ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙන්න කියෝ එන්නේ. ඔය දෙන්න ඔහොම හිටියට අසංකේයකොත් කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරපු මහා පින්වන්ත දෙන්නෙක් ඔය එන්නේ. ඔය දෙන්න තමයි මගේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියලා ඈත තියාම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්සේ දිගු කරලා පෙන්නු. එදා බුදුරජාණන් වහන්සේ ළඟ මේ 500 අර 250ක පිරිසත් එක්ක උපතිස්ස කෝලිත දෙන්නම බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අර සියලු දෙනාම ධර්මය අවබෝධ කරා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබල දුන්න. ඒ දෙන්නට මුතුම් පැවිදි උපසම්පදාව ලැබුණ. අද වගේ පුන් පොහෝ දවසක එදා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ තමයි මේ උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත නමින් මගේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක දකුණස්සව හැටියට අග්‍රශ්‍රාවක තනතුරු ලබනවා කියලා අග්‍රශ්‍රාවක තනතුරත් ඒ වගේම කෝලිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හැටියට වාම අග්‍රශ්‍රාවක තනතුර ලබනවා කියලා අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ නිසා පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මහා ගුණ ඇති මහා පින්වන්ත දෙන්නේ. මේ බුද්ධ ශාසනය උන්වහන්සේලාගේ ගුණ ගැන බොහෝ කාරණා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩඉන්නවද යම් පලාතක වැඩඉන්නවා නං ආයේ ප්‍රදේශය ඉන්න සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් බුදු ඇසින් වෙහෙසිලා මේ සංඝයා ගැන හොයලා බලන්න අවශ්‍ය නෑ කියල. සාරිපුත්තයන් වහන්සේ අම්ම කෙනෙක් වගේ ශ්‍රාවකයන්ට බොහෝම කරුණාවෙන් ඒ සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ධර්මය හික්මෝනො. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් ශ්‍රාවක පිරිස අතරින් අග්‍රම කෙනා සාරිපුත්තයන් වහන්සේ බුදුහාන්දුරන්ගේ ධර්මය ඒ විදිහටම දේශනා කරන්න පුළුවන්. දෙවනි වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පවා සමහර අවස්ථාවල ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ කොන්දේ අමාරුවක් විටිං විට බලවත් වෙච්ච බව සූත්‍ර දේශනා ගණනාවක සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී වැඩඉන්න වාඩි වෙලා වැඩඉන්න ඉරියාවෙන් දහම් දෙසනකොට උන්වහන්සේගේ කොන්දේ වේදනාව වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කෝමේ සාරිපුත්ත ඉන්නවද? සාරිපුත්ත මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. මම සිංහ සීයාවෙන් ටිකක් ඇලවෙන්න. ඔබ මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව මැදින් නවත්තලා සාරිපුත්ත හාමුදුරන්ට පවරනවා ඉතිරි ටික දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ එතනම සිංහ සීයාවෙන් ඇලවෙලා උන්වහන්සේට අර ඉඳගෙන ඉන්න ඉරියව්වේදී කොන්දරි දෙනවා. එනිසා ඇලවෙනවා. හොඳ සිහිනුවනින් සිංහ සීයාවෙන් ඇලවිලා සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව හොඳට බුදුරජාණන් වහන්සේ කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු 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 සාරිපුත්තය ඔබ මගේ දේශනාවේ විදිහටම දේශනා කරා. තථාගතයන් වහන්සේ ඔය දේශනාව ඉතුරු ටික කරානං ඒත් ඔය ටික ඔය විදිහටමයි කියන දේශනා කරන්න. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ බොහෝම නිහතමානී කෙනෙක්. සාරිපුත්ත හාමුදුරු ගැන පෙන්නන උන්වහන්සේ පාපිස්සක් වගේ කියන ඒ තරන් නිහතමානී කෙනෙක් කියන. පුංචි කෙනෙක් පවාසාර පොඩි එදා පැවිදි වෙච්ච සාමනේරයන් වහන්සේ කෙනෙක් හරි ඇවිල්ලා සාරිපුත්තය කියලා පොඩි අඩුවක් පෙන්නල දුන්න. එක දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරෙ කොනක් බිම ගෑවෙන. පොඩි හාමුදුරුව කෙනෙක් මේක දැකල දුවගෙන ඇවිල්ල සාරිපුත්ත හාමුදුරන්ට කිව්ව සාරිපුත්තයන් වහන්ස ඔන්න ඔබේ සිවුරෙ කොනක් බිම ගෑවෙන. සාරිපුත්ත හාමුදුරුව බොහෝම ගෞරවෙන් ඒක පිළිගත්තා. ඒ වරැද්ද හදාගත්ත. තමන්ට අවවාද කර ලර කාරණය පෙන්නපු ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරුවෙන් ස්තුති කර බලන්න නිහතමානයකම. සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ වගේ මයි මුගලම් මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ඉර්දිවන්තයන්ගෙන් අග්‍රම කෙනා. මහා පුදුම ඉර්දිමේ හැකියාවක් තිබිච්ච කෙනෙ. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා වේරංජානුවර විශාල සාගතයක් ඇතිවෙච්ච වෙලා විශාල නියගයක්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට වස්සාරාධනා කරපු වේරංජා නගරේ බමුණත් මාරාවේශයකින් මේ බමුණට ආරාධනා කරාට ගෞරවෙන් ඇපෝපස්ථාන කරන කටයුතු මග හැරුණොහුට අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ විශාල නියගයක් දුර්භීක්ෂයක් ඇතිවෙච්ච කාලෙ මිනිස්සුන්ටත් කන්න බොන්න අමාරුයි. පිණ්ඩ පාති වැඩියට හරියට දාන ටිකක් කර ලැබෙන්නේ. සමහර දවස්වලට යව හාල් ටිකක් ලැබෙනවා. අර අස්වයන්ට දෙන හාල් ටිකක්. මේක ගෙනල්ලා කොටල වතුර ටිකක් දාලා පුංචි පිටිගුලියක් වගේ හදාගෙන ඒක තමයි සංඝයා වැළඳුවේ. බුදුහාමුදුරුත් වැළඳුවේම. ඔය වෙලාවේ විනය පිටකේ සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ නියගිය නිසා තථාගතයන් වහන්සේත් පීඩා විඳිනවා. මේ නියගිය නිසා සතාසිව්පාවන් පීඩාවට පත්වෙලා නගර වාසීන් පීඩාවට පත්වෙලා මහරහතන් වහන්සේලා පව පීඩාවට පත්වෙලා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න මට ඉරිදියෙන් පුළුවන් කීවා මේ පොළොවේ යට තියෙනවා පෘථිවි පුෂ්ඨයේ යොදය වගේ කිරිවල යොදේ වගේ ආහාරයට ගන්න පුළුවන් රස පොළොවක් තියෙනවා කිය මේ පොළොව ඇතුළේ පුෂ්ටයක්. මට ඉරිදියෙන් මේ පොළොව අනි පැත්ත හරෝල අර පෘථිවි පුෂ්ටේ රස පොළොව උඩට මතු කරලා ගන්න පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ අහනවා මුගලන් ඔබ මේ කාරණය කරනකොට මේ සත්වයන්ට හානියක් වේනි. ඔබ කොහොමද මේක කරන්නේ. ඔබ කොහොමද ඔබ ඉරිදියෙන් මේක කරන්න හිතන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මට ඉරිදියෙන් තවත් මේ වගේම පෘථිවි පුෂ්ඨයක් මවන්න පුළුවන්.
මවල මේ ඉන්න පොළොව උඩ ඉන්න මේ සත්වයන් සියලු දෙනාම ඉරදියෙන් ඒ පෘතිවි පුෂ්ටේ මතින් මට තියන්න පුළුවන්. ඒ අය ඒ මතින් තියලා මට පුළුවන් මේ පොළොව පෙරලන්න කිව. ඉරදිය ඒ ඉර්දි විශ්‍ය අචින්තය මේ අපිට මෙහම ආගෙන හිටියට කොහොමද වෙන්න හිතාගන්නවත් බැරිද. ඉරදි විශ්‍ය අචින්තයයි ඉරදියෙන් පොළොව පෙරලලා මේ පොළොව ඇතුළෙ තියෙන රස පොළොව උඩට මතු කරලා ආපහුවර සත්වයන් පොළොවුඩින් තියන්න පුළුවන් කිව. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔබට මෙය කළ හැකි. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. මුගලම් මහරහතන් වහන්සේගේ හැකියාව. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මොග්ගල්ලාන ඔබට මෙවැනි දෙයක් කිරීමට සිතක් පහළ නොවේවා කියව. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබේ ඉරදියෙන් මෙවැනි දෙයක් කරොත් මේ සාමාන්‍ය මනුස්සයන්ට ඉරදිය ගැන හිතාගන්නවත් බෑ. මේක කොහොමද වනේ මොකක්ද වනේ මොකක්ද මේ වනේ කොහොමද මේක වනේ කියලා ඔවුන් හිතලා ඔවුන්ගේ හිත් විපිරිසර වෙන බොහෝ දෙනෙකුට පිස්සු හැදෙන්න්න පුළුවන් කිය. ඔළු අවුල් වෙන්න පුළුවන් මොකක්ද වනේ කියල හිතාගන්න බැරුව. ඒ නිසා මොග්ගල්ලාන ඔබට ඉරදිය තිබුණට හැකියාව තිබුණට එවැනි දෙයක් කිරීමට නම් සිතක් පහළ නොවේවා කිය. බුදුරජාණන් වහන්සේක වැලැක්කෝ. එතකොට අපිට පේනවා මුගලම් මහරහතන් වහන්සේට මොනතරං ඉරදි මේ හැකියාවක් තිබිච්ච කෙනෙක්ද. උන්වහන්සේ නිතර දිවිය ලෝකෙට වඩිනවා. දෙවියන්ගෙන් විස්තර අහගෙන ඇවිල්ල මිනිස්සුන්ට දහම් දෙසනවා. දිවරුන්ගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්තු ඔබ මේ තරන් දිවිය සැප සම්පත් විඳින්නේ මොනවගේ පිනක් කරලද මොනවගේ පිනක් කරලද ඔබ කොහෙද හිටිය මොනවද කරපු පින්කං කියල විස්තරහනවා. ඒ විස්තර අහගෙන ඇවිල්ල මනුස්ස ලෝකෙදී ඒ විස්තර ඇතුව බණ කියනවා. ඒ අද විමානවත්තු කියලා තියෙනවා දිවිය ලෝක ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා ඇතුළත් ධර්ම ග්‍රන්ථ කොටසා. එහි වැඩිපුරම තියෙන මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර දැනගෙන ඇවිල්ල මිනිස්සුන්ට කියපු විස්තර කතා. ඊළඟට පේතවත්තු මුගලන් හාමුදුරන්ට ප්‍රේතව අමනුස්යෝ පුදුමාකාර විදියට උන්වහන්සේට පේනවා. කොහේ හැංගිලා හිටියත් කැලේක මොන්න විදියට අසූචි වලක කොහේ හිටියත් ඒ අමනුස්්‍යයන් පෙන ඔවුන් පෙරකරපු කර්ම ඉරදියෙන් දකිනවා. මුගලන් හාමුදුරු අහනවා ප්‍රේතිය නුඹ මේ තරන් දුක්වේදනා විදින අනුබ ආහාර හැටියට ගන්න එක්කො මළමුට්‍ර සොටු සෙම් මේ වගේ පිළිකුල් දේවල් නුඹ මේ තරන් දුක් පීඩා විඳින්නේ මොනවගේ කර්මයක් කරලද නුබේ වචනෙම කියන්න කියන. ඔය විස්තර අහගෙන ගිහිල්ල මුගලන් හාමුදුරු මේවා විස්තර කර මිනිස්සුන්ට බණ කිව්ව. අද පේතවත්තු කියලා තියෙන ධර්ම ග්‍රන්ථය සඳහන් වෙන්නේ මුගලම් මහරහතන් වහන්සේ මේ විස්තර හොයාගෙන මිනිස්සුන්ට කියපු ධර්ම දේශනාවල ඒ කතාවන්. මුගලම් මහරහතන් වහන්සේ පෙර සසරේ කරපු කල්ප ගානකට පෙර සංසාරය කරපු කර්ම විපාකයක් අපරාපරි වේදනය කර්මයක් හැටියට උන්වහන්සේගේ පස්සෙනුත්තාව. නිවන් දකිනකම් විපාකදිදි ඇවිල්ල පිරිනිවන් පාන ආත්මෙත් උන්වහන්සේට එක විපාක දුන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්ධකට පෙරයි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පාවදාලේ. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ඒ උතුම් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරු ගැනත් දේශනා කරන මහණෙනි මොග්ගල්ලාන කියන්නේ මේ ශ්‍රාවකයන් වහන්සේලාට පියෙක් වගේ. මුගලම් මහරහත්තන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩඉන්නවා නං ඒ ප්‍රදේශේ පිරිලකීව. සංඝයා ගැන ආය අමුතුවෙන් බුදු හාමුදුර හොයන්න දෙයක් නෑ. ඒ ඉන්න සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ඒ ශ්‍රාවකයන්ට ඒ අයව නිවන පිණිස හික්මුවන්න මොග්ගල්ලානයන් වහන්සේ හරීම දක්සයි. ඒ අයට ධර්මයෙන් අවවාද අනුශාසනා කරනු. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වයෙන් එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යහානයේදී පිරිනිවන් පාන්න පෙර ආයු සංස්කාර අතහරින්නෙත් අද වගේ පුන් පොහෝ දවසක. ඒ තමයි එදා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානය අසල තමයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරි. බේලුව ගමේ වස් සමාදන් වෙලා හිටපු කාලෙ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ බඩේ අමාරුව වේදනාව එන්න එන්නම වැඩි වෙනවා.
දවසක් උන්වහන්සේ වේදනාව වැඩිකමට කල්පනා කරනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවෙ කොයි ආකාරයටද කියලා බුදු ඇසින් විමසල බලලා උන්වහන්සේදා අධිෂ්ඨාන කරා චන්ද චිත්ත විරිය වීමන්සා කෙන ඉරදිපාද බලයෙන් අධිෂ්ඨාන කරා ආයු සංස්කාරයන්. පිංගතුනි බුදු කෙනෙකුට පුළුවන් ඉරදිපාද බලයෙන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරගෙන ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ අපි මේ කියන කල්පය නෙමේ. ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ වෙනකොට තියෙන පරමාවිෂ. එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලි සාමාන්‍ය පරමාවිෂ තමයි අවුරුදු 120. ඊට චුට්ටක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියනවා ඉරදිපාද බලය. එකන අවුරුදු 125ක් 30ක් 40ක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. එකන පරමාවිෂ ඉක්මවා වැඩ හිටිය. පුුණ්‍ය ශක්තිය. මේ බුද්ධ ශාසනය තුළ දිවස්ලාබීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ඒ වෙනකොට පරමාවිශ්‍ය අවුරුදු 120 වනාට අවුරුදු 150ක් වැඩ හිටිය. අපේ බුදුරජාණන් වහන්සේට ඉරදිපාද බලයෙන් අවුරුදු 120ක් හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩඉන්න පුළුවන්කම තිබුණ. නමුත් පිංහතුනේ බුදුවරුන්ට සාධාරණ ධර්මතා ගැන ඉතිහාස දේශනාවල සඳහන් වෙනවා බුද්ධ දේශනාවල. හැම බුදු කෙනෙක්ගේම ආවිෂයෙන් කොටසක් පහෙන් එකක් පමණ ඉතිරිව තියෙද්දී උන්වහන්සේලා සම්බුදු කෘති අවසන් කරලා පිරිනිවන් පානු. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අධිෂ්ඨාන කරගෙන උන්වහන්සේට දැන් සනීප වුණා. ඉරදිපාද බලයෙන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරනකොටම රෝගයේ සුවපත් වෙලා සනීපයි. බුදුරජාණන් වහන්සේගේ බඩේ අමාරු එහෙම සුවපත් වුණා. උන්වහන්සේ එලි මහනට වැඩම කරලා සක්මන් කරනකොට ආනන්ද හාමුදුරු දැක්කා මීට ටික වෙලාවකට කලින් ගිලං වෙලා වැඩහිටිය තථාගතයන් වහන්සේට අනේ දැන් සනීපයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල වන්දනා කරලා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේට දැන්නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලං වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා. මට යම් මස් වැසිල්ලකට හරි තියෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ සංඝයාට අවසාන වශයෙන් දේශනා නොකර යමක් පිරිනිවන් පාන්නේ නෑ කියන විශ්වාසය විතරයි මට තියෙන්නේ. එතනදි බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි කියව. අපි දන්නවා සාමාන්‍ය කෙලෙස් සහිත අය ගුරු මුෂ්ටිය කියලා කොටසක් තියාගන්නවා. ඉගැන්නුවට සමහරලාවට තමන් කොටසක් තියාගන්නවා. ඒක ඉස්සර තිබිච්ච සමහර කෙලෙස් සහිත ශාස්තෘවරුන්ගේ ක්‍රමයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ගුරු මුෂ්ටි ගුරුවරයාගේ කොටස කියලා යමක් තියාගෙන නෙමෙයි. නිවන් අවබෝධයේ පිණිස දේශනා කළ යුතු යමක් ඇද්දේ සියල්ල දේශනා කළ අවසානයි. ආනන්ද අපි දැන් යන් කිව චාපාල චෛත්‍ය ළඟට. එතන තිබිච්ච බොහොම ලස්සන රමණීය තැන. මේ චාපාල චෛත්‍යස්ථානය අසලට ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතනදී බුදුරජාණන් වහන්සේ පෙනෙන ආනන්ද ඈතින් පේන සත්තම්බක කියන චෛත්‍ය හරි ලස්සනයි. මේ බහුපුත්තක චේතිය රතන්ට පේනවා හරීම ලස්සනයි. මේ චාපාල චෛත්‍ය හරීම ලස්සනයි. ඔය විදියට බුදුරජාණන් වහන්සේ කාරණා කියලා කියන ආනන්ද යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමන්සා කියන සතර ඉරදිපාද වැඩුවොත් ඒ කෙනාට කැමතිනම් ඉරදිපාද බලයෙන් ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියව. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගේ හිත පාපී මාරය වසාගත්ත කියලා ධර්මයේ සඳහන් වෙන. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ටතු බන්තේ කප්පන් සාමීනී භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණ මාරය හිත වසාගත්තා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය වීමන්සා කියන ඉර්ධිපාද වඩපු කෙනෙක්. මේ ඉර්ධිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒත් ආනන්ද හාමුදුරන්ගේ හිත පාපී මාරය වසාගෙන හිටියේ.
තුන්ගනි වතාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේ සතර ඉරදිපාද වඩපු කෙනෙක්. සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩඉන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තුන්ගනි අවස්ථාවත් ආරාධනා කරන්න මාරය හිත වසාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි ආනන්ද ඔබෙහිනම් මෙතනින් ඉවත්තෙන්. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එතනින් ඉවත් වුණා පමණයි. පාපී මාරයා පෙනී හිටිය. පෙනීදල බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා ඔබවහන්සේට මතකද ඔබවහන්සේ බුදුවෙලා වජිරාසනය මත වැඩ සිටිද්දිම ඔබවහන්සේට එදාමම් පිරිනිවන් පාන ආරාධනයක් කරා. එදා ඔබවහන්සේ ප්‍රකාශයක් කරා පාපී මාරයේ බුදුවරු එහෙම පිරිනිවන් පාන්නෑ. අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියෙන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය මේ ධර්මය ගැන ව්‍යක්ත විසාරද බහුස්සුත ධර්මදර අය බවට පත්වෙලා දම්මානු දම්ම ප්‍රතිපදාවේදිල සාමීචි පටිපන්න අනුදම්මචාරී ශ්‍රාවකයන් පහළ වෙලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නෑ කිව්වා. ඔබහන්සේක ඉලක්කෙ දැන් සම්පූර්ණයි. දැන් ඔබහන්සේගේ ධර්මී ලෝකෙ පැතිරිලා භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකාව ලෝකෙ පුරා බැබලෙනවා. ඒ නිසා ඔබහන්සේ දැම් වැඩ සිටිය ඇති. ඔබහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියල පාපී මාරයා අර කාරණා සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කර. මාරයට ඕනෑ නිසා පිරිනිවන් පැව නෙමෙයි පිංහතුරි. දේශනාව සඳහන් වෙන අවස්ථා ගණනාවක 16 පොලකදී. පාපී මාරයා විටිං විට සිහිපත් කරා ඔබහන්සේ පිරිනිවන් පාන දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන. ඒ හැම වෙලේම් බුදුරජාණන් වහන්සේ බැලුවේ බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්තිය කරල අවසානයිද. නමුත් පිංහතුනේ එදා ඒ වෙනකොට චාපාල චෛත්‍යස්ථානය අසලදී බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලිව බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්තිය කරල අවසානයිද. ඒ වෙනකොට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා ධර්මී ලෝකෙ බැබලෙනවා. අනාගතයේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දැන් දක්ෂයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සම්බුදු කෘත්තිය දැන් අවසානයි. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරයෙන් නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා චාපාල චෛත්‍යස්ථානය අසලදී ආයු සංස්කාරයන් අතහැරිය අද වගේ පුන් පොහෝ දවසක. අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර කියන්නේ සතර ඉරදිපාද බලයෙන් ආයුෂ පවත්වන්න පුළුවන් හැකියාව අතහැරිය. අතහැරල මාස 3කින් පිරිනිවන් පානවා කියලා අධිෂ්ඨාන කරගත්ත. ආයු සංස්කාර අතහරිනවා සමගම මහපොලෝ කම්පාවට පත් වනා. අකලට ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලුණ පොළොව සෙලවුණා. ආනන්ද හාමුදුරු භාවනාවට වාඩි වුණා විතරයි එතනින් ඉවත් වෙලා. ආනන්ද හාමුදුරු බැලුව මේ මොකද මේ පොළොව සෙලවෙන්නේ. සියුම් වැස්සක් ඇදහැලෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් අහනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දැන් පොළොව සෙලවෙන ඇයි මේ? අන්න එතනති බුදුරජාණන් වහන්සේ කාරණා විස්තර කරලා කියන ආනන්දේ තථාගතයන් වහන්සේ තව හරියටම මාස 3කින් පිරිනිවන් පානවා කියලා. පිංහතුනි අද වගේ පුන් පොහෝ දවසකයි ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරේ. ඒ වගේම මේ ශාසනික වශයෙන් තව බොහෝ කාරණයිදී චද වගේ පුන් පොහෝ දවසක ඔබ මේ ධර්මය ශ්‍රවණය කරා. ඉතින් අද දවස උතුම් සීලේක පිහිටලා ගුණ ධර්ම පුරණ ශ්‍රාවකයන් හැම දෙනාටමත් ධර්මී ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් උපෝසත සීලේක සමාදන් වෙච්ච අඩුගානේ පංච සීලේ හරි දිවිහිමියෙන් රකිමේ බණහන ධර්මයේ දියුණු කරන ධර්මාවබෝධයට මහන්සිගන් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් අද මේ පුන් පොහෝ දවස මේ ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා
නිරෝගි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා